ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අපි මේ සම්බන්ධ වෙන්නේ අපේ පාසලේ අපේ දරුවන්ගේ සිංහල පන්තියත් සමගයි. ඉතින් අද දවසේ මේ මොහොත මම විශේෂයෙන්ම වෙන් කරගන්නවා ඔයාලත් එක්ක කතා කරන්නට ලකුණු 15 විචාරයක් කොහොමද අපි ලියන්නේ කියන එක නිවැරදිව ලකුණු 15ක විචාරයක් අපි ලියන ආකාරය පිළිබඳව කතා කරමු. කොහොමද මේක සිදුවෙන්නේ කියලා. මොකද බොහෝ දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ විචාර ලිවීම පිළිබඳව ලකුණු 10ක විචාරයක් ලියන ආකාරය පිළිබඳව මීට පෙර මම ඔයාලව දැනුවත් කළා. ඒ වගේම අද දවසේ මේ මොහොත අපි වෙන් කරගමු ලකුණු 15ක විචාරයක් කොහොමද නිවැරදිව අපි ලියන්නේ කියන එක දැනගන්නට. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ අපට ලකුණු 15ක විචාරයක් ලියන්නට එන්නේ විචාර දෙකක් ලියන්නට එනවා. කොහොම හරි මේ ලකුණු 15ක විචාර අපට ලියන්නට එන්නේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ කියන්නේ සිංහල 3 වෙනි කොටසේ 3 සහ 4 කියන ප්‍රශ්නවලට. ඒක පළවෙනියෙන්ම අපි දැනගන්නට ඕන. ඒ තමයි සිංහල 3 වෙනි කොටස එහෙම නැත්නම් සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය කියලා කියනවා. එතකොට ඒකේ 3 සහ 4 කියන ලොකු ප්‍රශ්න යටතේ තමයි අපට මේ ලකුණු 15ක විචාර ලියන්නට එන්නේ. එතකොට විචාර දෙකක් අපට ලියන්නට එනවා. එතකොට ලකුණු 15 විචාර දෙකක් කියලා කියන්නේ දරුවනේ ලකුණු 30ක්. ඒ කියන්නේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ ලකුණු 80න්. එතකොට ලකුණු 80න් 30ක්ම වෙන් වෙන්නේ මෙන්න මේ ලකුණු 15 විචාර ප්‍රශ්න දෙකට. ඒ නිසා ඒක ඉතා වැදගත් මේ ලකුණු 15න් උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම ඒ සාමාර්ථයක් සඳහා යන ගමනට. ඒ නිසා අපි පළවෙනියම දැන් බලලයිමු මේ ලකුණු 15 විචාර ප්‍රශ්න පත්‍රයක කොයි විදිහටද අපට දක්නට ලැබෙන්නේ කියලා. ඒ සඳහා මම මෙතන අරගන්නවා බස්නාහිර පළාත් 2018 පළමු වාර ඇගයීම් ප්‍රශ්න පත්‍රය. එහෙම නැත්නම් පළමු වාර ප්‍රශ්න පත්‍රය. මේ පළමු වාර ප්‍රශ්න පත්‍රයේ මම යනවා 3 වෙනි කොටසේ මෙන්න මේ 3 වෙනි ප්‍රශ්නයට. 3 වෙනි ප්‍රශ්නය ඒ වගේම 4 වෙනි ප්‍රශ්නය මේවා තමයි ලකුණු 15 විචාර ප්‍රශ්න. මෙන්න තියෙනවා. හරිද? 3 4 යන ප්‍රශ්නවලට වචන 150 200ත් අතර විය යුතුය කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔබට අපස සාමාන්‍ය පෙළ විභාගයේදී සාමාන්‍යයෙන් වචන 200කට නොඅඩු කියලා තමයි එන්නේ. නමුත් ඒකේ අදහස වචන ගාන ගණින්නට එපා. වචන ගාන ගැන විචාර ලියන්නට ඔබට කිසිසේත්ම වෙලාවක් ලැබෙන්නේ නැහැ. කාල වේලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම අදාළ කරුණු නිවැරදිව ඉදිරිපත් කරමින් උදාහරණ ඉදිරිපත් කරමින් ඔබ පරිපූර්ණ ලෙස මේ ලකුණු 15 විචාරය ලියනවා නම් ඔබ නොදැනුවත්වම මේ වචන 200කට තියෙන සීමාව පන්නන්නට පුළුවන්. වැඩිපුර ලිව්වා කියලා ලකුණු කැපෙන්නේ නැහැ. නමුත් අසීමිත ලෙස වැඩිපුර ලිවීම නේ ඔබට සමහරක් වෙලාවට අනිත් විචාර දෙක ලියා ගන්නට කාලය ප්‍රමාණවත් නොවෙන්නට පුළුවන්. ඒ නිසා වචන 200ක සීමාව ඔළුවේ තියාගෙන කටයුතු කරන්න. කෙනෙකුට ඒක කෙනෙකුගේ කියන්නේ එක දරුවාගේ අත්අකුරු මත සමහර වෙලාවට ඒක රඳා පවතිනවා. සමහරක් වෙලාවට සාමාන්‍ය මට්ටමේ අත්අකුරෙන් ලියන දරුවෙකුට මේ ලකුණු 15 විචාරයක් ලියන්නට සාමාන්‍යයෙන් ෆුල් ස්කැප් පිටු එහෙම නැත්නම් විභාග පිළිතුරු ලියන පත්‍ර සමහරක් වෙලාවට පැති දෙකක් සමහර විට යන්නට පුළුවන්. මේ පැති දෙකක් පමණ යන්නට පුළුවන්. එහෙම නැත්නම් පැති එකකුත් 4න් 3ක් වගේ යන්නට පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයේ පොඩි අකුරු ලියන්නේ නැති සාමාන්‍ය ටිකක් ලොකුවට අකුරු ලියන දරුවෙකුට. ඒක තමන්ගේ අත්අකුරු වල ප්‍රමාණය අනුව ටිකක් වෙනස් වෙනවා. ඒ වගේම අත්අකුරු ගොඩාක් කුඩාවට ලියන්නට එපා. බොහෝ කුඩා කරන්නට එපා. සාමාන්‍යයෙන් හොඳට පේන විදියට අත්අකුරු ලියන්න පැහැදිලිව. මොකද අත්අකුරු පැහැදිලිව ලියන තරමට ඔබට මේ එක්තරා විදිහකින් යම් වාසියක් හිටිනවා. එතකොට මෙන්න 3 වෙනි ප්‍රශ්නය. මෙන්න මේක විචාර ප්‍රශ්නයක්. මේ මෙන්න දීලා තියෙනවා 3 වෙනි ප්‍රශ්නය රෝමි ඉලක්කම් අංක 1 මහානුභාව සම්පන්න ගුණයත් රෝමි ඉලක්කම් අංක 2 නිර්භීත භාවයත් උම්මග්ග ජාතකයේ එන මහෞෂධ පඬිතුයන්ගේ චරිත ලක්ෂණ වේ. නිර්දිෂ්ට කොටස ඇසුරින් සාකච්ඡා කරන්න. එක් කරුණකට උදාහරණ දෙක බැගින් සපයන්න. එතකොට මෙන්න එක විචාර ප්‍රශ්නයක්. මේ ඔබ දකින්නේ එක විචාර ප්‍රශ්නයක්. මේ ඔබ දකින්නේ. තේරෙනවද මේ තියෙන්නේ
එක විචාර ප්‍රශ්නයක්. හරිද? මේ තියෙන එක විචාර ප්‍රශ්නයක්. එතකොට ඕගොල්ලෝ දකිනවා මේ තුන්වෙනි විචාර ප්‍රශ්නේ රෝමි ඉලක්කම් අංක 1 2 කියලා දෙකට කඩලා තියෙනවා. ඊට පස්සේ ආපහු දීලා තියෙනවා නැතහොත් කියලා. නැතහොත් කියලා දීලා ආපහු දීලා තියෙනවා තවත් විචාර ප්‍රශ්නයක්. බලන්න. නැතහොත් කියලා දීලා ආපහු දීලා තියෙනවා තවත් විචාර ප්‍රශ්නයක්. ඒ තමයි උම්මග්ග ජාතකයේ සාර්ථකත්වයේ සඳහා අවස්ථා හා සිද්ධි නිරූපණයත් උපමා භාවිතයත් හේතු වී ඇති බවට නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. එතකොට දැන් මේ පේනව ඇති දරුවනේ ඔයගලන්ට මේ තුන්වෙනි ප්‍රශ්නය යටතේ විචාර දෙකක් දීලා තියෙනවා. දැන් මෙතන ලකුණු 15යි කියලා දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මෙතනටත් ලකුණු 15ක් ලැබෙනවා. එතකොට මේ තුන්වෙනි ප්‍රශ්නේ යටතේ නැතහොත් කියලා ඔබට විචාර දෙකෙන් එකක් තෝරගෙනයි ලියන්නට තියෙන්නේ. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ යටතේ ලකුණු 15 විචාර දෙකක් දෙනවා නැතහොත් කියලා. මෙතින් එතකොට ඔබට වඩා පහසු විචාරය මේ දෙකෙන් තෝරගෙන ලියන්නට ඕනේ. මේකේ පළවෙනි කොටසට ලියලා ඊට පස්සේ මේකේ ආපහු දෙවෙනි කොටසට ලියලා එහෙම කරන්නට බෑ. තේරෙනවද? එහෙම කරන්නට බෑ. හරිද? එහෙම කරන්නට බෑ. ඔබ තෝරා ගන්නවා නම් තෝරා ගන්න ඕනේ එක්ක මෙන්න මේ ਵਿਚාරය එහෙම නැත්නම් මේ ਵਿਚාරය. තුන්වෙනි ප්‍රශ්නය සඳහා පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? ඊට පස්සේ ආපහු හතරවෙනි ਵਿਚාරය බලමු. මේ පළමු වාර ප්‍රශ්න පත්‍රයක් නිසා මේකේ බොහොම සීමා සහිතවයි පාඩම් අහලා තියෙන්නේ. බලන්න හතරවෙනි ප්‍රශ්නය. ගුත්තිල කාව්‍යය රෝමි ඉලක්කම් අංක 1 ගුත්තිල මූසිල සුමధుර වීණා තරගයත් ඒ වගේම රෝමි ඉලක්කම් අංක 2 අද්භූත රසයත් මතු කරයි. නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. ඔන්න එක විචාර ප්‍රශ්නයක්. ඊට පස්සේ ආපහු දීලා තියෙනවා දරුවනේ නැතහොත් කියලා. හරිද? නැතහොත් කියලා බලන්න දීලා තියෙනවා. ගුත්තිල කතුවරයා අසිරිමත් අවස්ථා නිරූපණයකට රෝමි ඉලක්කම් අංක 1 ධ්වනි පූර්ණ භාෂාව රෝමි ඉලක්කම් අංක 2 උචිත උපමා භාවිතය මගින් දැක් වූ දක්ෂතාව නියමිත කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න. එතකොට ඒකෙත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ අංක 4 මේ අංක 4 යටතේ එක්ක මේ ਵਿਚාරය ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ਵਿਚාරය ලියන්න පුළුවන්. පැහැදිලිද? තුන්වෙනි ප්‍රශ්නය යටතේ දීලා තියෙනවා විචාර දෙකක් නැතහොත් කියලා. ඒ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය යටතේ විචාර දෙකක් දීලා තියෙනවා නැතහොත් කියලා දීලා ඒ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. මං හිතනවා ඒක පළවෙනියම ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. හොඳයි. ඊට පස්සේ අපි ඔහොම තෝරගන්නවානේ එක අපි හිතමුකෝ තුන්වෙනි ප්‍රශ්නය යටතේ තියෙන විචාර දෙකෙන් අපි තෝරගන්නවා එක විචාරයක්. අපි බලමු එහෙම තෝරගත් එක විචාරයක්. මේ බලන්න. මෙන්න අපි තෝරගන්න එක විචාරයක්. මෙන්න උදාහරණයක් මෙතන තියෙනවා. මෙතින් හරිද? මේ කෙරෙහි අවධානය යොමු කරන්න. බලන්න. මෙන්න දීලා තියෙනවා එක විචාරයක්. උම්මග්ග ජාතක කතාවෙහි රසවත් භාවයට එහි උපයුක්ත රෝමි ඉලක්කම් අංක 1 සංවාදශීලී භාෂා ශෛලිය සහ රෝමි ඉලක්කම් අංක 2 සුදුසු තැන්වල යොදාගත් උපමා හේතු වී ඇත. නිර්දිෂ්ට පාඩම් කොටස ඇසුරින් එක් කරුණකට නිදර්ශන දෙක බැගින් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්න. එතකොට දැන් සමහරක් වෙලාවට මේ විචාර ප්‍රශ්නයේ සමහරක් වෙලාවට ටිකක් අමාරු වචන තියෙන්න පුළුවන්. හැබැයි ඒකට බය වෙන්නට එපා. දැන් බලන්න. රසවත් භාවයට එහි උපයුක්ත. උපයුක්ත කියලා කියන්නේ භාවිත කොට තිබෙන. පැහැදිලිද? ඊළඟට හරිද? භාවිත කොට තිබෙන. ඊළඟට සංවාදශීලී භාෂා ශෛලිය. කියන්නේ මේ සංවාදමය ස්වරූපයෙන් රචනා වෙච්ච අවස්ථා. ඒ වගේම සුදුසු තැන්වල යොදාගත් උපමා හේතු වෙලා තියෙනවා කියලා කියනවා. නිර්දිෂ්ට පාඩම් කොටස. නිර්දිෂ්ට කියලා කියන්නේ නියමිත. නියමිත පාඩම් කොටස ඇසුරෙන් එක් කරුණකට නිදර්ශන දෙක බැගින් ඉදිරිපත් කරමි. නිදර්ශන කියලා කියන්නේ නිදසුන්. දැන් බලන්න මේ උපයුක්ත නිර්දිෂ්ට නිදර්ශන මේ වගේ වචන ටිකක් මම දැම්මෙත් ඕනකමින්. මොකද හේතුව සමහරක් වෙලාවට මේ වචන වලට අපේ සමහරක් දරුවෝ බය වෙනවා. ඒ නිසා එහෙම බය වෙන්න එපා. මේ වචන වලට හුරු වෙන්න. තේරුණාද? විචාර මාතෘකාව කියවද්දි කලබල වෙන්න එපා.
විශාල කාලයත් එක්ක විශාල සටනක් එක්ක ඔබට ਵਿਚාර ලියන්න තිබෙන බව ඇත්ත. නමුත් ඒ වුණාට ਵਿਚාර මාතෘකාව හරියට මනා සිහිබුද්ධියෙන් කියවලා තේරුම් ගන්න. පැහැදිලිද? එතකොට මෙතන පැහැදිලිවම කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි එක් කරුණකට හරිද? එක් කරුණකට නිදර්ශන දෙක බැගින් දක්වමි. හරිද? නිදර්ශන දෙක බැගින්. හරිද? එතකොට එක් කරුණකට. ඒ කියන්නේ මොකද්ද? ඒකේ අදහස මෙන්න මේ සංවාදශීලී භාෂා ශෛලිය කියන එකට අපි උදාහරණ දෙකක් දක්වන්නට ඕන. හරිද? උදාහරණ දෙකක් දක්වන්නට ඕන. ඊට පස්සේ ආපහු සුදුසු තැන්වල යොදාගත් උපමා. ඒකට අපි කරුණු දෙකක් දක්වන්නට ඕන. පැහැදිලිද? සංවාදශීලී භාෂා ශෛලිය භාවිතා කරලා තියෙනවා විවිධ තැන්වල කියලා පෙන්වන්න උදාහරණ දෙකක් දක්වන්නට ඕන. සුදුසු තැන්වල යොදාගත් උපමා නේ ගැන කියන්නට අපි උදාහරණ දෙකක් දක්වන්නට ඕන. එතකොට සියලුම උදාහරණ කීයද? සියලුම උදාහරණ 4යි. එනවා සියලුම උදාහරණ 4යි. පැහැදිලිද? සියලුම උදාහරණ 4යි. පළවෙනි රෝමි ලක්කං අංක 1ට උදාහරණ 2යි. රෝමි ලක්කං අංක 2ට උදාහරණ 2යි. එතකොට ඔක්කොම 4යි. හරිද? එතකොට දැන් සමහර දරුවෝ හිතනවා මේ කොටස් දෙකකට කඩලා දුන්නාම මේක වෙන වෙනම ලියන්න ඕනයි කියලා. ඒ කියන්නේ වෙන වෙනම ਵਿਚාර දෙකක් හැටියට වෙන් වෙන්ව නෑ. මේක ලියවෙන්නේ තනි ਵਿਚාරයක් හැටියට. හැබැයි එකම දේ තමයි මේ පළවෙනි කරුණ යටතේ උදාහරණ දෙක ඉදිරිපත් කරමින් පැහැදිලි කිරීම, දෙවෙනි කරුණ යටතේ උදාහරණ දෙක ඉදිරිපත් කරමින් පැහැදිලි කිරීම, ඔන්න ඔය කියන අනුපිළිවෙලට තනි ਵਿਚාරයක් ලියන්නට ඕන. තනි ਵਿਚාරයක් ලියන්නට ඕන. හරිද? පැහැදිලිද? එතකොට අපි මේ ලකුණු 15 ਵਿਚාරයේ ආකෘතිය කොහොමද කියන එක හරිද? ආකෘතිය කොහොමද කියන එක අපි බලමු. හරිද? දැන් මෙතනත් මම කියලා තියෙනවා උපරිම විනාඩි 30කින් මේ වගේ ලකුණු 15ක ਵਿਚාරයක් ලියන්නට සිදු වෙනවා. ඊට වැඩියෙන් කාලය ගන්නට එපා කියලා. ඔබට පුළුවන් නම් උපරිම විනාඩි 30 නෙමෙයි විනාඩි 28කින් ඔබට ලියන්න පුළුවන් නම් පැහැදිලිද? විනාඩි 28කින් ලියන්න පුළුවන් නම් හරිද? ඒක තමයි දක්ෂකම. දැන් ඔයාලා කල්පනා කරයි මේ සර් මේ විනාඩි 30 විනාඩි 28 විනාඩි 2ක වෙනසනේ. ඔව් විනාඩි 2ක වෙනස තමයි. නමුත් ඒ විනාඩි 2 පැහැදිලිද? ඉතාමත් වැදගත් ඔබට. පැහැදිලිද? විනාඩි 30 තුල මේක ලියන්න කියලා කියන්නේ සමස්ත සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට ඔබට ලැබෙන්නේ පැය 2යි. එතකොට මේ පැය දෙකෙන් ලකුණු 15 මේ ਵਿਚාරයට විනාඩි 30කුත් දෙනවාද ඊට පස්සේ ආපහු අනිත් ලකුණු 15 ਵਿਚාරයට තවත් විනාඩි 30කුත් වෙන් කළහොත් ඔබට ඉතුරු වෙන්නේ තව එක පැයයි. එතකොට අන්නේ පැය තුල ඔබ තව ලකුණු 10 ਵਿਚාරයකුත් තවත් ප්‍රධාන ප්‍රශ්න දෙකක් ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය ප්‍රශ්න පත්‍රයක මං හිතන්නේ ඔබ දැකලා තියෙනවා මේ ප්‍රශ්න කොයි විදිහට දෙන්නේ කියන එක අපි මීට පෙරත් කතා කළා. එතකොට අන්නේ කියන ඒ ප්‍රශ්න සියල්ලට පිළිතුරු සැපිය යුතුයි. ඒ නිසා විනාඩි 30ට වඩා වෙලාවක් මේ සඳහා වෙන් කරන්නට එපා. එහෙම කළොත් ඔබට අනිත් ਵਿਚාර ලියා ගන්නට බැරි තත්වයක් උද්ගත වෙන්නට පුළුවන්. මොකද අපි අපේ අත්දැකීම් වලින් දන්නවා අපි දැකලා තියෙනවා විභාග ශාලාවල සමහර වෙලාවට අපොස සාමාන්‍ය පෙළ විභාග මට්ටමේ දරුවන් පවා සමහර වෙලාවට ਵਿਚාර 3 ලියන්නේ නැහැ. කාලය කළමනාකරණය කරගෙන. එහෙනම් 10 වසරේ දරුවන් මේ සිටින ඒ වගේම 11 වසර දරුවන් වේවා මේ හැම කෙනෙක්ම පැය දෙක තුල විචාර ප්‍රශ්න 3 කාලය කළමනාකරණය කරගෙන ලිවීම ඉතා වැදගත්. එයිනුත් මේ ලකුණු 15 විචාර දෙක
ප්‍රධාන වශයෙන්ම වැදගත්. මොකද සමහර දරුවෝ ඉන්නවා ලකුණු 15 විචාර දෙක අතහැරලා පළවෙනියම ලියන්න පටන් ගන්නවා ලකුණු 10 ප්‍රශ්නය. පැහැදිලිද? ලකුණු 10 ප්‍රශ්නේ ලියන්න ගන්නවා. ඒක කරන්න එපා. මම ඔබට දෙන උපදේශ ගුරුවරයෙක් හැටියට මම දරුවන්ට උගන්වලා ලබලා තියෙන අත්දැකීමෙන් මම කියන්නේ ලකුණු 15 විචාර දෙක පළවෙනියම ලියලා ඉවර කරලා අවසානයේට ලකුණු 10 විචාරයට යොමු වෙන්න. මොකද මොනවා හෝ විදිහකින් ඔබට හරියට සාර්ථකව ලියවුනේ නැතිනම් ඔබට ලකුණු 10 විචාරය තමයි ඒ විදිහට මේ අසාර්ථක වෙනවා නම් අසාර්ථක වෙන්නේ. හැබැයි මේ වගේ තත්වයකටපත් වෙන්නට එපා. පැහැදිලිනේ? හරිද? සමහර දරුවෝ ඉන්නවා ලකුණු 10 විචාරය ලියනවා පිටු 4ක් විතර. අන්තිමට ලකුණු 15 විචාර දෙක නැහැ. එතකොට ලකුණු 10 විචාරයේ පිටු 4ක් ලිව්වත් උපරිම දෙන්න වෙන්නේ ලකුණු 10න් 9, 10න් 10. එතකොට අර ලකුණු 15 විචාර දෙක. ඒ නිසා එහෙම කරන්න එපා. ලකුණු 15 විචාර දෙක ලියලා ලකුණු 10 විචාරයට යොමු වෙන්න. අපි දැන් කතා කරන්නේ ලකුණු 15 විචාරය පිළිබඳවයි. හරිද? එතකොට මෙන්න මේ ලකුණු 15 විචාරයේ සාමාන්‍ය ආකෘතිය. සාමාන්‍ය ආකෘතිය. අර ලකුණු 10 විචාරයේ වගේම තමයි. යුගය, කතුවරයා, කෘතිය, තේමාව ඉතා කෙටියෙන් ඉදිරිපත් කරමින් විචාර මාතෘකාවට පිවිසෙන්නට ඕන. පැහැදිලිද? විචාර මාතෘකාවට පිවිසෙන්නට ඕන. මෙන්න මේ යුගය, කතුවරයා, කෘතිය, තේමාව මෙන්න මේ කියන දේවල් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරමින් අර කලින් කිව්වා වගේම මේ වෙනත් කෘති, එම යුගයේ වෙනත් කෘති, අරවා මේවා අනවශ්‍ය වැල් වටාරම් එපා. පැහැදිලිද? උපරිම පේලි 3-4කට සීමා කරන්න. මොකද මේ හැඳින්වීමට ඔබට අමුතුවෙන් ලකුණක් ලබා දෙන්නේ නැහැ. ඒ හරහාම ඔබට පුළුවන් මේ විචාරයට පිවිසෙන්න. ඒ කියන්නේ විචාර මාතෘකාවට පිවිසෙන්න. උදාහරණයක් හැටියට කුරුණෑගල සාහිත්‍ය අවධියේ රචිත 550 ජාතක පොතේ ඇති දීර්ඝතම ජාතකය වන්නේ උම්මග්ග ජාතකය. මහෞෂධ පඬිතුමන්ගේ ප්‍රඥා මහිමය ප්‍රකට කරවන, එහෙම නැත්නම් බෝසතුන්ගේ ප්‍රඥා මහිමය ප්‍රකට කරවන මෙම ජාතකය සෙසු ජාතක වලටත් වඩා රසවත් වී ඇත්තේ සංවාදශීලී භාෂා ශෛලියත් සුදුසු තැන්වල උපමාත් යොදාගත් නිසාය. යොදාගෙන ඇති නිසාය. අන්න අපි හැඳින්වීමත් එක්කම අපි විචාර මාතෘකාවට පිවිසුණා. පැහැදිලි? විචාර මාතෘකාවට පිවිසුණා. පැහැදිලිද? එතකොට බලන්න මෙන්න මේ රෝම ඉලක්කම් අංක 1 කියලා දාලා තියෙනවා. පැහැදිලිද? රෝම ඉලක්කම් අංක 1 කියලා දාලා තියෙනවා. හරිද? ඒකේ දැන් සාමාන්‍යයෙන් අපි මේ ලකුණු 15 විචාරයක් ලියනකොට පැහැදිලිතාව සඳහා බලන ගුරුවරයාගේ පැහැදිලිතාව සඳහා ඒ වගේම ඔබෙත් පැහැදිලිතාව සඳහා මෙතන මාජින් ලයින් එකෙන් ඇතුළට හෝ එළියට රෝම ඉලක්කම් අංක 1 කියලා දාලා අර පළවෙනි කරුණට අදාළව මේ තියෙන සංවාදශීලී භාෂා ශෛලිය සහ කියලා තියෙන්නේ. එතකොට සංවාදශීලී භාෂා ශෛලිය. ඒ කියන්නේ පළවෙනි කරුණට අදාළව හරිද? අපි උදාහරණ උද්ෘත දෙකක් උපුටා ගැනීම දෙකක් ඉදිරිපත් කරමින් එම පැහැදිලි කිරීම අපට කරන්නට පුළුවන්. හරිද? පළවෙනි කරුණට අදාළව. ඒ නිසායි පළවෙනි කරුණ මෙතන අංක 1 කියලා රෝම ඉලක්කම් අංක 1 දාලා තියෙන්නේ. කියන්නේ පෙන්නන්නේ දැන් මේ ලියන්නේ මෙන්න මේ සංවාදශීලී භාෂා ශෛලිය එහෙම නැත්නම් රෝම ඉලක්කම් අංක 1 යටතේ කියන දේ. පැහැදිලිද? එතකොට බලන්න විචාරයේ පළමු කොටසට අදාළව පළමු උදාහරණ අවස්ථාව හඳුන්වා දෙන්න. නේ? පළමු කොටසට අදාළව පළමු උදාහරණ අවස්ථාව හඳුන්වා දෙනවා. ඒ කියන්නේ මේ සංවාදශීලී භාෂා ශෛලිය යෙදිලා තියෙන එක ස්ථානයක් පිළිබඳව එක තැනක් පිළිබඳව අපි මූලිකව හඳුන්වා දීමක් කරනවා. ඊට පස්සේ අන්නේ හඳුන්වා දීමට අදාළව මේ තියෙන එම පළමු උදාහරණ අවස්ථාවට අදාළව හරිද? අදාළ උපුටා ගැනීම ඉදිරිපත් කරන්නට ඕන. උද්ෘතය උපුටා ගැනීම. එතකොට උද්ෘත පාඨ යොදමින් මේ උපුටා ගැනීම ලියන්නට සිදු වෙනවා මතකයෙන්. හදලා අපිට අපේ විදිහට වෙනස් කරලා සකස් කරලා ලියන්න බෑ. වචනයක් දෙකක් එහා මෙහා වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් සමස්ත උපුටා ගැනීමක් හැටියට තියෙන්නට ඕන. හරිනේ? ලකුණක් ලැබෙනවා ඒකට නේ.
එක උදාහරණයකට එක ලකුණක් ලැබෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ උදාහරණ සමස්ත විචාරයේ ලකුණු 15 සමස්ත විචාරයේ උදාහරණ 4ක් තියෙනවා. ඒ නිසා ඒ උදාහරණ 4ට ලකුණු 4යි. පැහැදිලිද? එම උදාහරණ විස්තර කිරීම වලට ලකුණු 11යි. ලකුණු 15 හැදෙන්නේ එහෙමයි. ඊළඟට මෙතන කියනවා මේ මම එකම පාටින් මේ දක්වලා තියෙන ඔබට මේක තේරුම් ගැනීමේ පහසුව සඳහා ඒ තමයි මෙතන කියලා තියෙනවා මෙන්න මෙහෙම. එම පළමු උපුටා ගැනීම. ඒ කියන්නේ මෙන්න මේ උපුටා ගැනීම විචාර මාතෘකාවේ පළමු කොටසට අදාළව පැහැදිලි කිරීම. ඒ කියන්නේ මෙන්න මේ සංවාදශීලී භාෂා ශෛලිය ගැන කතා කරද්දී මෙන්න මේ ඉදිරිපත් කරපු උපුටා ගැනීම පැහැදිලිවම මෙතන සංවාදශීලී භාෂා ශෛලියක් දක්නට ලැබෙන බව අපි පැහැදිලි කරන්නට ඕනේ, සනාථ කරන්නට ඕනේ. අපි ඒ ගැන ඉදිරිපත් කරන්නට ඕනේ. තේරුණාද? එතකොට ඒකට අපිට ලකුණු 2ක් ලැබෙනවා. ඒ වගේම කාලය විනාඩි 2ක් පමණ අපිට වැය කරන්නට පුළුවන් ඒ සඳහා. පැහැදිලිද? ඊට පස්සේ බලන්න ඊළඟ පළවෙනි ਵਿਚාරය, ඒ කියන්නේ පළවෙනි කරුණට අදාළව අපි ඉදිරිපත් කරන දෙවෙනි උදාහරණ අවස්ථාව. පළවෙනි කරුණට අදාළව මෙතන පළවෙනි කරුණට අදාළව අපි ඉදිරිපත් කරන දෙවෙනි උදාහරණ අවස්ථාව. බලන්න. විචාරයේ පළමු කොටසට අදාළව දෙවෙනි උදාහරණ අවස්ථාව හඳුන්වා දෙන්න. ඔන්න සංවාදශීලී භාෂා ශෛලියේ යෙදුණු තවත් අවස්ථාවක් අපිට පුළුවන් හඳුන්වා දීමක් කරන්න. ඊට පස්සේ එම හඳුන්වා දීමට අදාළ උපුටා ගැනීම අපි ඉදිරිපත් කරන්නට ඕනේ. මෙතින් එම දෙවැනි උදාහරණ අවස්ථාවට අදාළ උපුටා ගැනීම ඉදිරිපත් කරන්න. නේ පැහැදිලිනේ? අර උපදේශම තමයි කියලා තියෙන්නේ. මොකද මේ උපදේශ පුන පුනා කියන්නේ අපි විචාර දරුවන්ගේ ඇගීමට ලක් කරනකොට අපි දකින දෙයක් තමයි උද්දෘත පාඨ ලකුණ යොදලා සමහරක් වෙලාවට දරුවා හදලා ලියලා උපුටා ගැනීමක් කිව්වට ඒක උපුටා ගැනීමක් නෙමේ. ළමයා ඒක හදලා ලියලා. එහෙම කරන්න බෑ. පැහැදිලිද? දැනට ඔබට ඒ වගේ අවස්ථා නැහැ. හරිනේ? එතකොට ඊට පස්සේ නැවත එකම පාටින් මේ දක්වලා තියෙන ඔබට පැහැදිලි වෙන්නටයි ඊට පස්සේ පළවෙනි කරුණට අදාළව අපි ඉදිරිපත් කරපු දෙවෙනි උපුටා ගැනීම පිළිබඳව අපි ඔන්න පැහැදිලි කිරීමක් කරනවා පුංචි. නේ මේ දෙවෙනි උපුටා ගැනීම විචාර මාතෘකාවේ එක කොටසට නේ අදාළව පැහැදිලි කරන්න. හරිද? ඔන්න ඔය කියන කොටස. ඒ කියන්නේ මෙන්න මේ කොටස, ඒ කියන්නේ කහ පාටට හුරු මේ කොටස, ඒ වගේම නිල් පාටට හුරු මේ කොටස, මෙන්න මේ කොටස, මෙන්න මේ අර්ධය, මේ භාගය ලිව්වහම අපි ඔන්න විචාරේ භාගයයි. හරිද? විචාරේ භාගයයි. ඒ කියන්නේ පළවෙනි කරුණට අදාළව උපුටා ගැනීම 2ක් ඉදිරිපත් කරලා එම උපුටා ගැනීම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ අහන්න පුළුවන් සර් අපිට මේ උපුටා ගැනීම කෙලින්ම දීලා එය විස්තර කිරීම කරන්න බැරිද? පුළුවන්. ඒ වගේම උපුටා ගැනීමට පෙර විස්තර කිරීම කරලා උපුටා ගැනීම ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒක ඔබ කැමති විදිහකට ඒක අනුගමනය කරන්න පුළුවන්. මම මේ කියන්නේ සාමාන්‍ය සම්මත ක්‍රමයක් මම මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතනදී කෙනෙකුට මේ පළවෙනියම රෝමි ඉලක්කම් අංක 1 කියලා දාලා අර විචාර මාතෘකාවට පිවිසුණයින් පස්සේ විචාර මාතෘකාවට පිවිසුණයින් පස්සේ රෝමි ඉලක්කම් අංක 1 කියලා දාලා මේ උපුටා ගැනීම පළවෙනියම ලියන්නට පුළුවන්. ලියලා ඊට පස්සේ මේ උපුටා ගැනීම විචාරයට අදාළව පැහැදිලි කිරීම කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේකේ තියෙන විදිහට මොනවද පළවෙනි කොටසට අදාළව උපුටා ගැනීම පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරලා ඊට පස්සේම උපුටා ගැනීම ඉදිරිපත් කරලා ඊට පස්සෙත් එම උපුටා ගැනීම පිළිබඳව පළවෙනි විචාරයේ පළමු කරුණට අදාළව පැහැදිලි කිරීමක් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔන්න දෙවෙනි කරුණ තමයි මේ උපමා භාවිතය. නේ සුදුසු තැන්වල උපමා භාවිතය. නේ උචිත පරිදි උපමා භාවිතය. මේ සුදුසු තැන්වල යොදාගත් උපමා. එතකොට සුදුසු තැන්වල යොදාගත් උපමා ගැන කතා කරනකොට අන්න අපි මේ අර වෙනමම ලියන්නේ අර අපි ලියාගෙන ආපු ਵਿਚාරයටම අර කලින් උදාහරණ උපුටා ගැනීම 2 ඉදිරිපත් කළ ඒවා පැහැදිලි කරලා ඉවර වුණු තැනට අපි රෝමි ඉලක්කම් අංක 2 කියලා දානවා. මේ පැත්තෙන් මාජින් ලයින් එකෙන් එළියේ දාලා අපිට පුළුවන් මෙන්න දෙවැනි කරුණට අදාළව පළමු උපුටා ගැනීම පිළිබඳව යම් හඳුන්වා දීමක් කරන්න. නේ මෙතන ਵਿਚාරයේ දෙවෙනි කොටසට අදාළව පළමු උදාහරණ අවස්ථාව හඳුන්වා දෙන්නට පුළුවන්. හරිද? ඊට පස්සේ එම පළමු උදාහරණ අවස්ථාවට අදාළ උපුටා ගැනීම අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද?
අර කලින් වගේම තමයි. ඊට පස්සේ එම උපුටා ගැනීම අපි දීපු උද්ෘතය නැත්නම් උපුටා ගැනීම අර විචාර මාතෘකාවේ දෙවෙනි කොටසට අදාළ වේ. කියන්නේ දැන් මෙතන නම් අන්න උපමා යෙදීම පිළිබඳ උපමා භාවිතය පිළිබඳ. එතන එම උපමා භාවිතය මේ ඉදිරිපත් කරපු උපුටා ගැනීම තුළ භාවිතා කරලා තියෙන උපමා පිළිබඳව ඒ උපමා යොදාගෙන තියෙන අවස්ථාව ඊට සුදුසු බව යෝග්‍ය බව මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ ඔන්න දෙවැනි කරුණට අදාළ දෙවැනි උදාහරණ අවස්ථාව ගැන පැහැදිලි කිරීමක් කරන. දෙවැනි කරුණට අදාළ දෙවැනි උදාහරණ අවස්ථාව ගැන. ඊට පස්සේ එම දෙවැනි කරුණට අදාළ එම දෙවැනි උදාහරණය උපුටා ගැනීම උද්ෘත පාඨ ලකුණ යොදලා අපිට පුළුවන් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ එම උපුටා ගැනීම අපිට පුළුවන් පැහැදිලි කිරීම කරන්න. අපිට පුළුවන් පැහැදිලි කිරීම කරන්න. දරුවනේ දැන් පැහැදිලි කරගන්න ලස්සනට ඔයගොල්ලන්ගේ ඔළුවේ මේක ගොඩ නැගෙන්නට ඕන. හරිද? මූලික හඳුන්වා දීමත් සමගම විචාර මාතෘකාවට පිවිසීම. ඊට පස්සේ පළවෙනි කරුණ යටතේ පළවෙනි උදාහරණය ඉදිරිපත් කරමින් උපුටා ගැනීම ඉදිරිපත් කරමින් ඒක පැහැදිලි කිරීම. ඊට පස්සේ පළවෙනි කරුණ යටතේ දෙවෙනි උදාහරණය ඉදිරිපත් කරමින් ඒක පැහැදිලි කිරීම. ඊට පස්සේ දෙවෙනි කරුණට අදාළව උද්ෘතය ඉදිරිපත් කරමින් ඒක පැහැදිලි කිරීම. ඊට පස්සේ දෙවෙනි කරුණට අදාළ දෙවෙනි උපුටා ගැනීම උද්ෘතය ඉදිරිපත් කරමින් ඒක පැහැදිලි කිරීම. ඔය විදිහට තමයි මේ ਵਿਚාරය ගලාගෙන යන්නේ. අන්න ਵਿਚාරය ගලාගෙන යන්නේ. ඡේද බෙදන්න. ඡේද බෙදන්න බය වෙන්නට එපා. හරිද? ඊට පස්සේ බලන්න අවසානයේ. නේ බලන්න මෙතන අවසාන කරලා තියෙනවා ඉහත ඉදිරිපත් කර ඇති උදාහරණ ඇසුරෙන් විචාර මාතෘකාවේ දැක්වෙන කරුණු දෙක මේ කරුණු දෙකක් දීලා තියෙනවානේ. ඒ කරුණු දෙක පැහැදිලි වන බව, එහෙම නැත්නම් සනාත වන බව, ඔප්පු වන බව සඳහන් කරමින් අපට පුළුවන් ਵਿਚාරය අවසන් කරන්න. ඕක තමයි පිළිවෙල. උදාහරණ 4ට ලකුණු 4යි, උදාහරණ විස්තර කිරීම වලට ලකුණු 11යි. එතකොට සමස්ත විචාරයට ලකුණු 15යි. එතකොට මේ ආකෘතිය අනුගමනය කරමින් මේ ආකෘතිය අනුගමනය කරමින් රචනා වුණු එහෙම නැත්නම් ලියන ලද ਵਿਚාරයක් අපි පොඩ්ඩක් මෙතනට අරගෙන අපි මේ කියන ක්‍රමය අනුගමනය කරලා තියෙනවද මේ ਵਿਚාරය කියන එක අපි පැහැදිලි කරගනිමු. හරිද? මෙන්න අර අපි කලින් මෙතන අරගත්ත මෙන්න මේ තියෙන ਵਿਚාරය. මෙන්න මේ තියෙන ਵਿਚාරය අපි මෙන්න නිදසුන් පිළිතුරක් නේ ආදර්ශ පිළිතුරක්. උම්මග්ග ජාතක කතාවේ රසවත් භාවයට එහි උපයුක්ත රෝමි ලක්කං අංක 1 සංවාදශීලී භාෂා ශෛලිය සහ රෝමි ලක්කං අංක 2 සුදුසු තැන්වල යොදාගත් උපමා හේතු වී ඇත. නිර්දිෂ්ට පාඩම් කොටස ඇසුරින් එක් කරුණකට නිදර්ශන දෙක බැගින් ඉදිරිපත් කරමින් පැහැදිලි කරන්න. මෙන්න මේ කියන මාතෘකාවට අපි ආදර්ශ විචාර පිළිතුරක් මේ විදිහට විමසලා බලමු. පැහැදිලිද? මෙන්න මම නැවත මාතෘකාව කියන්නේ යන්නේ නැහැ. දැන් දරුවෝ අහන්න පුළුවන් මේ මාතෘකාව අපි ලියන්න ඕනේද විභාගයේදී? නෑ. මාතෘකාව ලියන්න ඕනේ නෑ. ප්‍රශ්න අංකය යොදන්න ඔබට નિયમિત තැනක් තියෙනවා. එතන ප්‍රශ්න අංකය යොදලා ඔබ ਵਿਚාරය ලියන්න පුළුවන්. තවත් සමහර දරුවෝ ඉන්නවා ප්‍රශ්න අංකය යොදලා එතනින් නවතින්නේ නැහැ. ඒ ਵਿਚාරය ලියන පාඩමේ නම ලියනවා. ලියලා පොඩි මාතෘකාවක් විදියට පොඩියට ඉරක් ගහනවා. ඒ කියන්නේ පෙන්නනවා මේ ਵਿਚාරය ලියලා තියෙන සතර කන්මන්ත්‍රණයේ ඇසුරෙන්. දැන් මේ තියෙන සතර කන්මන්ත්‍රණයේ ඇසුරෙන් ਵਿਚාරයක් නේ. ඒ නිසා සමහර දරුවෝ ඉන්නවා ප්‍රශ්න අංකය ලියලා සතර කන්මන්ත්‍රණය කියලා ගහලා, ඒ කියන්නේ ලියලා යටින් ඉරක් ගහලා ਵਿਚාරය ලියන්න පටන් ගන්නවා. එපමණයි. එහෙම නැතුව මේ දිග විචාර මාතෘකාව අනේ ලිය ඉන්න එපා. මේ විචාර මාතෘකාව ලියන්න ඔබට වෙනමම කාලයක් යනවා. පැහැදිලිනේ? ඒක කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? හැබැයි නිවැරදිව ප්‍රශ්න අංකය යොදන්නට ඕනේ. තමන් ලියන්නේ 3 වෙනි විචාරයේද 4 වෙනි විචාරයේද නිවැරදිව ප්‍රශ්න අංකය යොදන්නට ඕනේ. හරිද? මෙන්න පටන් අරන් තිනවා මේ විදිහට. 550 ජාතක පොත. දැන් මේ පටන් අරගන්නේ මේ මූලික හඳුන්වා දීම. මේ මූලික හඳුන්වා දීම බලන්න. 550 ජාතක පොත රචනා වූයේ කුරුණෑගල සාහිත්‍ය අවධියේදී. ඒ සඳහා පාදක කොටගෙන ඇත්තේ පාලි ජාතකට්ට කතාවයි. මෙහි ඇති දීර්ඝතම ජාතකය වන්නේ උම්මග්ග ජාතකයයි. බෝසතුන් හෙවත් මහෞෂධ පඬිතුමන්ගේ ප්‍රඥා මහිමය මෙම ජාතකයෙන් හෙළිවේ. ඔන්න මූලික හඳුන්වා දීම.
ඊට පස්සේ අන්න රෝම ඉලක්කම් අංක 1 කියලා දාලා. විචාරයට පිවිසිලා තියෙන්නේ ඒ රෝම ඉලක්කම් අංක 1ටම ඒ පළවෙනි කරුණට පිවිසිලා තියෙනවා මේ විදිහට බලන්න. ඒ කියන්නේ වෙනමම විචාරයට පිවිසීමක් නැහැ මෙතන. නමුත් ඒ වුණාට රෝම ඉලක්කම් අංක 1 යටතේ අර පළවෙනි කරුණ, ඒ කියන්නේ සංවාදශීලී භාෂා ශෛලිය කියන එකට ඉදිරිපත් කළා තියෙනවා කරුණු. බලන්න. ශ්‍රාවක සිත් තදින් ඇද බැඳ ගනිමින් කුතූහලය දනවමින්. කුතූහලය කියලා වචනයක් නැහැ මෙතන. කුතූහලය විය යුතුයි. කුතූහලය දනවමින් රසවත්ව මෙම ජාතකයේ ගෙන හැරපෑමට උම්මග්ග ජාතක කතුවරයා සමත්ව ඇත්තේ තම රචනා ශෛලිය විවිධ උපක්‍රම ඔස්සේ රසවත් කර ගැනීමට ඔහු කටයුතු කර ඇති නිසාය. ඔන්න මූලිකවම කියලා තියෙනවා නේ. රසවත්ව විවිධ උපක්‍රම ඔස්සේ නේ රසවත් කර ගැනීමට කටයුතු කර ඇති නිසා. ශ්‍රාවක මනසෙහි සජීව ආකාරයෙන් මැවී පෙනෙන අයුරින් රසවත්ව අවස්ථා හා සිද්ධි ගෙන හැරපෑමට සුදුසු තැන්වල සංවාදශීලී භාෂා ශෛලියක් යොදාගෙන ඇත. සුදුසු තැන්වල සංවාදශීලී භාෂා ශෛලියක් යොදාගෙන තියෙනවා. අන්න අපේ විචාර මාතෘකාවේ පළවෙනි කරුණ ඒකනේ නේ. පළවෙනි කරුණ ඒකයි. ඒ නිසා අන්න අපි ඒ කරුණට ඔන්න මූලික හඳුන්වා දීම කරලා තියෙනවා. පැහැදිලිද? මූලික හඳුන්වා දීම කරලා තියෙනවා. පහත දැක්වෙන උද්ෘතය ඊට කදිම නිදසුන. මෙන්න කියනවා. පහත දැක්වෙන උපුටා ගැනීම ඊට කදිම නිදසුණක්. බලන්න උපුටා ගැනීම නේ සංවාදශීලී භාෂා ශෛලිය නේ දෙබස් විතරයි. චරිත නැහැ. ඒ කියන්නේ චරිත නැහැ කියලා කියන්නේ චරිතවල මෙයා කිව්වා අරයා කිව්වා එහෙම නැහැ. සම්පූර්ණ සංවාදමය ස්වරූපය බලන්න. දරුව මසුදහස තොපට අභිප්‍රාය දැයි විචාරා එසේය කැමැත්තෙමි කී කල දරුවතෝ විසින් මින් මට යමක් රුචි වී නම් ඒ දෙමි මෝහට කියන ලදද නොකියන ලදදයි කියා කියන ලදය දේවයන් වහන්සේයි කී කල එසේ වී නම් මේ මසුදාස මෝහට දෙවයි කීහ. ඔන්න උපුටා ගැනීම දීලා තියෙනවා සංවාදමය ස්වරූපේ. ඊට පස්සේ ඒක පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරනවා. බලන්න ඒක පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. බලන්න තලතා දේවියගේ නුවණ ගැන කියවෙන අතුරු කතාවේදී දැක්කද? තලතා දේවියත් ගඟෙන් එතර වීමට උත්සාහ දැරු මිනිසාත් යත්න දැරු යත්න කියලා කියන්නේ උත්සාහ දැරු මිනිසාත් අතර පසුව ඇතිවන ඉහත සංවාදය එම අවස්ථාව ශ්‍රාවක මනසෙහි මැවී පෙනෙන ආකාරයේ සජීවී බවකින් යුතුව ඉදිරිපත් කර ඇත. නේ සජීවී බවින් යුතුව ඉදිරිපත් කරලා තියෙන්නේ අර සංවාදශීලී භාෂා රටාව පාවිච්චි කරලා. ඔන්න ඊට පස්සේ අපි මෙන්න මේ පළවෙනි කරුණට අදාළව ඉදිරිපත් කරන දෙවැනි උදාහරණ උපුටා ගැනීමට විස්තරය. පළවෙනි නැවත කියනවා මෙන්න මේ පළවෙනි කරුණට අදාළව අපි ඉදිරිපත් කරන දෙවැනි උදාහරණ පැහැදිලි කිරීම. බලන්න. තවද මියුළු නුවර යටත් කර ගැනීමට කේවට්ටාචාරීන්ගේ උපායන් මත පිහිටා ක්‍රියා කළ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් එකී සියලු උපක්‍රම අසාර්ථක වන විට නොයිවසිලිමත් ලෙස කේවට්ටාචාරීන් වෙත බැනවදින අතර එකී සියලු බැන්නුම් ඉවසා ගනිමින් කේවට්ටයා තම විශේෂ උපායය වන ධර්ම යුද්ධය ගැන රජ්ජුරුවන්ට පවසා සිටින්නේ ශ්‍රාවක සිත්වල පවා කුතූහලය දනවමි. කේවට්ටයා ධර්ම යුද්ධය ගැන එකපාර රජතුමාට කියන්නේ ටිකෙන් ටික කියන්නේ ටිකෙන් ටික කියන්නේ. එතකොට රජතුමත් අහන මේ ගැන තව තව ප්‍රශ්න. මේ රජතුමාටත් තියෙනවා කුතූහලයක්. අහගෙන ඉන්න අපටත් තියෙනවා කුතූහලයක්. මොකද්ද මේ ධර්ම යුද්ධය කියලා කියන්නේ? මොකද්ද මේ? නේ පැහැදිලිද? බලන්න. ජාතක කතාකරු එහිදී යොදාගෙන ඇත්තේ සංවාදශීලී භාෂා ශෛලියක. ඔන්න පළවෙනි රෝම ඉලක්කම් අංක 1 යටතේ දෙවැනි උදාහරණයට මම හඳුන්වා දීම කරලා තියෙනවා දැන් මේ විදිහට. ඊට පස්සේ මෙන්න උපුටා ගැනීම. අර ධර්ම යුද්ධය පිළිබඳව කේවට්ටයා චූලනී බ්‍රහ්මදත්ත රජතුමාව දැනුවත් කරන අවස්ථාව. බලන්න. නුවණැත්තෝ නම් මහ ඖෂධ පඬිතියෝ මතු නොවේති. මමත් මහා නුවණැත්තෙමි. එක් ලෙසකින් ඔහු පරදවා පියම්හයි කීය. ආචාරීනී එලෙස නම් තමා කිම්දැයි කීය. ධර්ම යුද්ධේ නම් දෙයක් කෙරෙමි කීය. ධර්ම යුද්ධේ නම් කිම්දැයි කීය. බලන්න සම්පූර්ණයෙන්ම තියෙන්නේ සංවාදශීලී භාෂා ශෛලියයි. ඉහත දක්වන ලද සංවාද උද්ෘත නූතන කතා ව්‍යවහාරයට පවා බෙහෙවින් සමීපය. නේ බෙහෙවින් සමීපයි. සජීවී බවින් හෙවත් ප්‍රාණවත් බවින් යුක්තය. සංවාදවල ඇතුළත් කෙටි වැකි ඊට කදිම නිදසුන්. ඔන්න ඒ විදිහට අර උදාහරණ දෙක
ඒ පැහැදිලි කරමින් එම උදාහරණ දෙකට අදාළව උද්ෘතයන් ඉදිරිපත් කරමින් මෙන්න අපි මේ වෙනකොට පළවෙනි කරුණට අදාළව අපි විචාරයේ සම්පූර්ණ අර්ධයක් ලියලා ඉවරයි. සම්පූර්ණ අර්ධයක් අපි ලියලා ඉවරයි. රෝම ඉලක්කම් අංක 2 පැහැදිලි රෝම ඉලක්කම් අංක 2 මෙතන කියනවා මෙන්න මේ විදිහට. එමෙන්ම දැන් ඒ කියන්නේ රෝම ඉලක්කම් අංක 2 යටතේ අපි ඉදිරිපත් කරන්නේ මේ උපමා භාවිතය පිළිබඳ. එතකොට උපමා භාවිතය පිළිබඳව අපි කතා කරනකොට ඔන්න පළවෙනියෙන්ම අපි ඉදිරිපත් කරන පළවෙනි උදාහරණයට අදාළව අපි ඔන්න පැහැදිලි කිරීමක් කරනවා. එමෙන්ම කිසියම් අවස්ථාවකට ගැලපෙන පරිදි රසවත් උපමා යොදාගෙන තිබීම ජාතක කතාකරුගේ බස් වහරෙහි කැපී පෙනෙන තවත් ලක්ෂණයකි. සතරකන් මන්ත්‍රණය සිදු කරන්නට යන කේවට්ටාචාරීන්ගේ හිස මතට මහෞෂධ පණ්ඩිතයන්ගේ ගිරාපෝතකයන් විසින් වර්චස් පිඩක් හෙළන ලද අවස්ථාව. බොහෝ දරුවන්ට ඒ කොටස කටපාඩම්. ශ්‍රාවක මනසේ අඳිනු ලබන්නේ ඊටම සුදුසු උපමාවක් යොදමින්. මොකක්ද යොදන උපමාව? සාල්ලෙක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන්. එතකොට අන්නේ උපමාව යොදාගෙන තියෙන්නේ අවස්ථාවට ගැළපෙනම විදියට. මේ කේවට්ටයාගේ හිස මතට මුඛය මතට අර ගිරාපෝතකයන් වර්චස් පිඩ හෙළපු ආකාරය ජාතක කතාකරු ඉදිරිපත් කරන්නේ අලුත් උපමාවකින්. ඒ තමයි සාල්ලෙක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන්. මල්ලක දමා පහතට හෙළන කෙනෙක් වගේ. නේ බලන්න මෙන්න ඒ උදාහරණ හඳුන්වා දීම එහෙම නැත්නම් අපි කියන්නේ මේ උපුටා ඒ කියන්නේ උද්ෘතයට පෙර මූලිකව කෙරෙන හඳුන්වා දීම උදාහරණ භාවිතය ඒ කියන්නේ උපමා භාවිතය පිළිබඳව මෙන්න තියෙනවා ගිරාපෝතකයෝ ඒ මන්ත්‍රණය අසා නිමවා උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයේදී සාල්ලෙක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්චස් පිඩක් හෙලා. පැහැදිලිද? එතකොට මේ සමස්ත මේ කොටස මේ උපමාව නෙමෙයි. නමුත් ඒ වුණාට මේ කොටස තුල ඒ අදාළ උපමාව තියෙනවා. ඒ ගැන අපි ඔන්න පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. ඒ වගේ මේක පැහැදිලි කරන අතරතුර මම මෙතන තවදුරටත් මේ මොකද මේ අපට નિયમિત පාඩම් කොටසේ උපමා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් උපමා තියෙනවා. ඒතර ඒ නිසා ඒ ගැනත් මම පොඩි හඳුන්වා දීමක් කරනවා. සඳහනක් මම කරනවා. බලන්න සාල්ලෙක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන් හෙවත් මල්ලක දමා පහතට බාන්නා වූ අයෙකු මෙන් ගිරාපෝතකයා කේවට්ටයාගේ හිස මතට අසූචි පොදක් හෙළෙන බව පැවසීමෙන් හාස්‍ය රසය ද ප්‍රබල ලෙස ඉස්මතු කර ඇත. එබඳු උපමා ශ්‍රාවකීන් හට වටහා ගැනීම දුෂ්කර නොවේ. ඒ වගේම බොහොම සරල උපමා තියෙනවා. බලන්න සිංහනාද ඇසූ මුව පොල්ලන් පරිද්දෙන් සිංහනාදය ඇසපු මුව පැටව් වගේ කොක්කරක්සේ කොකෙකුගේ බෙල්ලක් වගේ කොකෙකුගේ කරක් වගේ සඳ මණ්ඩලෙහි අඳනා කෙනෙකුන් පරිද්දෙන් චන්ද්‍ර මණ්ඩලයෙහි යම්කිසි දෙයක් ඇඳලා පෙන්වන කෙනෙක් වගේ රත් වදමලක්සේ දණ්ඩෙන් පහරන ලද සර්ප රාජයෙකුසේ නේ කෝටුවකින් ගසා කුප්පවන ලද එහෙම නැත්නම් ප්‍රකෝපයට පත් කරවන ලද සර්ප රාජයෙකුසේ ගැල් පුරා ගෙනවුත් කොමඩු බානාසේ මැවිලා පේනවා ගඩ ගාලා අර කරත්තෙන් කොමඩු ටික බිමට වැටෙන හැටි තල් පැන් පලක් මඩනා පරිද්දෙන් තල් කුරුම්බාවක් කපා දමනවා වගේ ඔන්න ඕන තරම් උපමා තියෙනවා. ඒ වගේ අවස්ථාවට ගැලපෙන ලෙස යොදන ලද උපමා. අන්න එවැනි උපමා කීපයක්. පැහැදිලිද? ඔන්න හඳුන්වා දීම කියන්නේ තවත් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න අපි දෙවැනි කරුණට අදාළව මෙන්න මේ දෙවැනි කරුණට අදාළව දෙවැනි හඳුන්වා දීම. බලන්න තවද කතුවරයා තම අභිමතය පරිදි නිපදවාගත් උපමා රැසක්ම නියමිත පාඩම් කොටසේ අපට දැකගත හැකිය. Tamanගේ අභිමතය පරිදි අපිට දකින්නට ලැබෙන උපමා වැල් අන්නේ උපමා වැල් ගැන මම මේ විදිහට සඳහන් කරනවා. අවස්ථාවට සුදුසු පරිදි යොදාගත් උපමා වැල්. එසේම උපමා වැල්ද යෙදුණු අවස්ථා කීපයක අටලොස් අක්ෂෞහිණීයක් පමණ මහා සේනාවක් විසින් මියුළු නුවර වටලන ලදුව මරණ බියට පත්ව මතුමහල් තලයටම වී වෙවුලමින් සිටින වේදේහ රජ්ජුරුවන්ගේ මරණ බිය පහ කරන්නට කටයුතු කරන බෝසතුන්ගේ සිතට ජාතක කතාකරු නංවන්නේ මෙවැනි රසවත් උපමා වැලකි. මහෞෂධ පඬිතුමා හිතනවනේ මම මිසක් වෙන කවුරුත් නෑ මේ වේදේහ රජතුමාගේ මරණ බිය පහ කරන්නට කියලා. එතකොට මහෞෂධ පඬිතයන් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා වේදේහ රජතුමාගේ මරණ බිය පහ කිරීම හරියට මෙන්න මේ වගේ දෙයක්. බලන්න
රෝගයෙන් පෙළෙන එකක් හට මෙන්න අර ඒ දෙවැනි කරුණට අදාළ දෙවැනි උපුටා ගැනීම සම්බන්ධයෙන් ඔන්න හඳුන්වා දීම කරලා ඊට පස්සේ මෙන්න ඒ උද්ෘතය අපි මේ විදිහට ඉදිරිපත් කරනවා. මේවා ටිකක් කටපාඩම් කරගන්න. රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදකු පිළිසරණ වන්නාසේද සාදුකින් පෙළෙන එකකු හට භෝජනයමුත් අනෙකක් පිළිසරණ නොවන්නාසේද පිපාසා ඇති එකකුට පැන්පුව හොත්මුත් ඒ පිපාසය නොසන්සිදෙන්නාසේද මේ රජ්ජුරුවනට මාමුත් අනෙක් පිළිසරණක් නැති රජ්ජුරුවන් අස්වසාලව උපමා වැලක්ම තියෙනවා. නේ ලෙඩකින් පෙළෙන කෙනෙකුට සුදුසු ප්‍රතිකාරයක් දන්නා වෛද්‍යවරයෙක් පිහිට වෙනවා වගේ. කුසගින්නෙන් ඉන්න කෙනෙකුට ආහාරය මිස වෙනක් දෙයක් පිහිටක් වෙන්නේ නෑ වගේ. පිපාසයෙන් සිටින කෙනෙකුට වතුර බිව්වොත් මිසක් වෙන දෙයකින් එම පිපාසය සංසිඳෙන්නේ නැහැ වගේ. මේ රජතුමාට මාමිස වෙන කෙනෙක් පිහිටක් නෑ වෙන කෙනෙකුගේ පිහිටක්. බලන්න. ඊට පස්සෙත් මම තවත් පැහැදිලි කිරීමක් කරනවා. හරිද? බලන්න. එසේම බණ කතා කරුවන් විසින් සාම්ප්‍රදායිකව යොදන ලද උපමා කිහිපයක්ද මෙහි දැකිය හැකිය. මං ඒ විදිහට තව ටිකක් වැඩිපුර විස්තරයක් කරලා තියෙනවා. සක්‍රපුරයට වන් අසුර බටයන් පරිද්දෙන් දෙව්ලොව දෙවියන් පිරිවරා අසුර යුද්ධයට නික්මුණු සක්දෙව් රජහු පරිද්දෙන් ඒවා සාම්ප්‍රදායික උපමා. අවස්ථාවට අනුව යොදාගත්ත සාම්ප්‍රදායික උපමා. අලුතෙන් නිපදවාගත් උපමාත් තියෙනවා. ඔය කලින් උදාහරණයේ උද්ෘතය දැක්වුවා වගේ. ඊළඟට නදුන් වෙනමේ අභිමතාර්ථ සාධක වූ චින්තා මාණික්කයක් බඳු මේවා සාම්ප්‍රදායික උපමා. එවැනි උපමා කීපයක. මෙන්න අපි ਵਿਚාරය ඉවරයි. කරුණු රෝමි ඉලක්කම් අංක 1 යටතේ උද්ෘත දෙකක් දක්වමින් පැහැදිලි කිරීම කළා. රෝමි ඉලක්කම් අංක 2 යටතේ උද්ෘත දෙකක් දක්වමින් පැහැදිලි කිරීම කරා. ඊට පස්සේ මෙන්න අපි සමස්ත ਵਿਚාරය අවසන් කරනවා මේ පළවෙනි රෝමි ඉලක්කම් අංක 1න් සහ රෝමි ඉලක්කම් අංක 2න් කතා කරපු කරුණ මෙන්න මේ විදිහට අවසානයේටත් සඳහන් කරමු. බලන්න. මේ අයුරින් බලන කල උම්මග්ග ජාතක කතාව රසවත් සාහිත්‍ය නිර්මාණයක් බවට පත්වීමට මේ රසවත් සාහිත්‍ය නිර්මාණයක් බවට පත්වීමට එහි උපයෝගී කොටගෙන ඇති සංවාදශීලී භාෂා ශෛලියද සුදුසු තැන්වල යොදාගත් උපමාද හේතු වී ඇති බව ඉහත නිදසුන් අනුසාරයෙන් අපට පෙන්වා දිය හැකිය. ඔන්න අර විචාර මාතෘකාව ගැන නැවතත් සඳහනක් කරමින් අපි විචාරය අවසන් කරනවා. මේ එකක් තමයි සංවාදශීලී භාෂා ශෛලිය, සුදුසු තැන්වල යොදාගත් උපමා, මේ දේ මෙන්න මේ කියන උදාහරණ වලින් නිදසුන් අනුසාරයෙන් අපට පෙන්වා දෙන්නට පුළුවන් ය කියලා. එතකොට අපි අද දවසේ කතා කළේ දරුවනේ මෙන්න මේ ලකුණු 15ක ਵਿਚාරය. මේ ලකුණු 15ක ਵਿਚාරය කොයි විදිහටද අපි ලියන්නට ඕනේ? එක කරුණකට උද්ෘත උපුටා ගැනීම දෙකක් දක්වමින් ඒවා පැහැදිලි කරමින් උද්ෘතයන් 4ක් ඉදිරිපත් කරන්නට ඕනේ. මෙන්න ਵਿਚාරයක් ලකුණු 15 ਵਿਚාරයක් ලියන විදිහ. එතකොට ඔබට නිදහස තියෙනවා අර මං කලින් කිව්වා වගේ උද්ෘතය එහෙම නැත්නම් උපුටා ගැනීම ඉදිරිපත් කරලා ඒක පැහැදිලි කිරීම කරන්න. එහෙම නැත්නම් පැහැදිලි කිරීම කරලා උද්ෘතය එහෙම නැත්නම් උපුටා ගැනීම ලිවීමේ නිදහස ඔබට තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙනම් සුබ පැතුම්. විචාර ලකුණු 15 විචාර ලියන්නට පුරු වෙන්න. වැඩියෙන් අභ්‍යාසයේ නිරත වන්න. එතකොට ඔබට පුළුවන්කම ලැබෙයි ලකුණු 15 විචාරයකින් අවම තරමේ ලකුණු 13ක් ලකුණු 14ක මට්ටමකට ඔබට එන්නට පුළුවන්කම ලැබෙයි. මේ කියන කරුණුත් සිහියේ රඳවාගෙන නිසි කාල කළමනාකරණයකින් යුක්තව ඔබ ලකුණු 15 විචාර දෙක ප්‍රශ්න පත්‍රයේදී ලිව්වොත් ඔබට එක විචාරයකට ලකුණු 15න් 13ක් 14ක් ගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි.